අයිබෝන් ජූලි මාසේ 30 වෙනිදාට සිකුරාදා දවසට ඔබ බොහෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙනදා වගේම ජාතික පුවත්පත්වේට අවධානය යොමු කරමින් මොනවද තිබෙන්නේ කියලා විමසා බලන්නට ඊට පෙර හැම උදෑසනකම වගේම අදත් නෙස්ටමෝල් සමගින් හොඳ සූදානමකින් වැඩසටහන ආරම්භ කරන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ධනාත්මක සිතුවිලි තුලින් තව කෙනෙකුගේ ජීවිතයක් බලගැන්වීමට නෙස්ටමෝල් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් ඉක්මන ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබේ සිතුවිල්ල හොඳම සිතුවිලි අතරට පැමිණියහොත් ඔබට නෙස්ටමෝල් වෙතින් වටිනා තෑගි දිනා ගන්නටත් අවස්ථාව හිමි වෙනවා. දැන් ඔබ දන්නවා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර සඳහා නෙස්ටමෝල් Facebook පිටුව වෙත පිවිසෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් අපි බලමු අද දවසේ ජයග්‍රාහී සිතුවිල්ල ලෙස තේරී ඇති සිතුවිල්ල කුමක්ද කියලා. කුරුල්ලන් බය නැතුව ඕනම අත්තක වහන්නේ අත්ත ගැන ඇති විශ්වාසය නිසා නොවේ. සිය අත්තටු මත ඇති විශ්වාසය නිසයි. ඔබ විශ්වාස කළ යුත්තේ ඔබවයි. මේ සිතුවිල්ල නෙස්ටමෝල් ෆස්ට් කප් සිතුවිලි සඳහා යොමු කර ඇත්තේ හංසි චන්ද්‍රසේකරයි. ඇයට සුබ පැතුම් පිරිනමමින් ඔබටත් මෙවැනි සිතුවිලි පෙළගස්වන්නට ඇරයුම් කරමින් අපි දවස ආරම්භ කරන්නේ විජයග්‍රාහී සතුටක් පෙරදරි කරගෙන ඒ සතුට අපට ලබා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයක් වාර්තා කරනවා. 2020 තරගාවලි ජයක් වාර්තා කරන්නට සමත්කම් දක්වනවා. එදා පාකිස්තානයේ සමග තරගාවලි ජයක් වාර්තා කරනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරත් දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සමත්කම් දක්වන්න පුළුවන්කම ලැබෙනවා. ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමග පැවති 2020 තරගාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කරමින් එක්දින තරගාවලිය ඉන්දියාව 2-1 ලෙස ජයගත්ත ශ්‍රී ලංකාව 2020 තරගාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කරා. ඊයේ තරගයේ විශේෂත්වයේ ජයග්‍රහණයම නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායම තුන් ඉරියව්වෙම දැක්වූ දක්ෂතාවයේ කියලා ක්‍රිකට් විස්තර විචාරකයින්ගේ විශ්ලේෂකයින්ගේ අදහස බවට පත් වෙන විශේෂයෙන් කාලයක් බොහොම දුර්වල මට්ටමක තිබුණු පන්දු රැකීමේ ඉරියව්ව පවා ඊටාම හොඳ මට්ටමක ඊටාම හොඳ තරගකාරී මට්ටමක ඉන්දියා කණ්ඩායමත් සමග සසදා බලන විට ශ්‍රී ලංකා කණ්ඩායම පවත්වාගෙන යන්නට සමත්කම් දැක්වා. අද පුවත්පත් මුල් පිටු වාර්තාවක් විදිහටම ප්‍රධාන සිරස්තලයක් විදිහටම ඒ නිසාම වාර්තා කරන්නට කටයුතු කරලා තියෙනවා. දිවයින පුවත්පත බැලීමේදී තියෙනවා ශ්‍රී ලංකාවට වසර 2කට පසු T20 තරගාවලි ජයක් හසරංග ශ්‍රී ලංකාවට හසරැලිගෙනේ. ලස්සන සිරස්තලයක් ගැළපෙන සිරස්තලයක්. වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීනව බිහි වූ විශිෂ්ට ගණයේ තුන් ඉරියව් ක්‍රීඩකයා විසින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන යන්නට සමත්කම් දැක්වා. කඩලු 4ක් ලකුණු 9ක් තුල ලබා ගන්නට ඔහු සමත්කම් දැක්වා පමණක් නෙවෙයි අවසානයේ පිත්තෙන්ද දස්කම් දක්වන්නට සමත්කම් දැක්වා. ඒ නිසා වඩාත් වැඩි අවධානයක් මනිදු හසරංගට යොමු වෙනවා ශ්‍රී ලංකා වාසීන්ගේ පමණක් නෙවෙයි ඉන්දියානුවන්ගේත් වඩා අවධානයට ලක් වූ බව පෙනෙන්නට තිබෙනවා. මොකද නැවත වතාවක් දෙවැනි කොටස ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඉදිරි IPL තරගාවලියේදී වනිදු හසරංගට කණ්ඩායම් 4කින්ම මේ වන විටත් ඇරයුම් හිමිව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළා. ඔවුන් ලබා දෙන නිර්දේශය මත ඒ සඳහා ඉදිරිපත් වනවාද නැද්ද කියන එක තීරණය කරන එක හසරංග ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියන එක තමයි දැනට දැනගන්නට ලැබෙන්නේ. ඒ අනුව කාලයකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයකින් තරගාවලියක් කෙලවර කරන්නට සමත් වෙදී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් උද්දාමයට පත්වද්දී අප සියත විදිහට බොහොම සතුටට පත් වෙනවා. මේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය සංචාරයේ සියතට ගැනීමට හැකියවීමත් යලිත් වතාවක් ක්‍රිකට් දිනවන තරගාවලියක් ක්‍රිකට් දිනූ තරගාවලියක් ඔබට ඉදිරිපත් කරන්නට විකාශන ශ්‍රී ලංකාවේ විකාශන අයිතිය ලබා ගන්නට අපට හැකියවීම පිළිබඳව සියත එක ක්‍රිකට් බලපු ඔබත් දිනුම් ක්‍රිකට් සියතට ගත්තු හැම වාරයකම ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනුම් ඒ අයි විශේෂත්වය. ඒ පිළිබඳව සතුටින් අපි දවස ආරම්භ කරද්දී තවත් බොහෝ කාරණා අද දකින්න පුළුවන්. එක පැත්තකින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට ජයග්‍රහණයේ සතුට සමරනකොට උදාමයෙන් ඉන්නකොට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු කලක ඉතාම විශිෂ්ට ගණයේ ක්‍රීඩකයින් බවට පත්වෙච්ච ක්‍රීඩකයින් 30 දෙනෙක් පසුගිය එංගලන්ත සංචාරයේදී ඩර්හැම් නුවර වීථි සැරූ ක්‍රීඩකයින් 30 දෙනෙක් විනය විරෝධී චෝදනාවට ලක් වුණා. ඔවුන් නැවත ශ්‍රී ලංකාවට හරවා එව්වා. ඒ අය පිළිබඳව විනය ක්‍රියාමාර්ගය කුමන ආකාරයෙන්ද කියන එකත් අද පත්තර වාර්තා කරනවා. ඒ පිළිබඳව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නායකත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව නිර්දේශයක් ලබා දෙනවා. එය අද මව්බිම සිරස්තලයේ වාර්තා කරනවා. ඩොලර් 25000 බැගින් දඩත් සමග
කුසල්ට ධනුෂ්කට වසර 2ක දික්වැල්ලට 1.5ක තරග තහනමක්. විනය කමිටුවේ නිර්දේශ විධායක සභාවේ තීන්දුව අද. ක්‍රිකට් විධායක සභාව අද රැස්ලා මේ පිළිබඳව ඒ නිර්දේශ එලෙසින්ම ක්‍රියාත්මක කරනවාද සමාලෝචනය කරනවාද කියන කාරණාව පිළිබඳව තීරණයකට එළඹීමට නියමිත බව තමයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 50 බැගින් මේ ක්‍රීඩකයෙකුට ගෙවන්න වෙනවා. කොටි 1.5ක පමණ දඩයක් ගෙවන්නට සිදු වෙනවා. මොවුන් තිදෙනාම තමන් අතින් සිදු වූ වරද පිළිගත්තු බව තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල ධනුෂ්ක ඊළඟට ගත්තහම කුසල් මෙන්ඩිස් මේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතැම් අවස්ථාවල තරග දින වූ ක්‍රීඩකීන් විශිෂ්ට ගණයේ ක්‍රීඩකීන් බවට පත් වූ නමුත් ඔවුන්ගේ අශිෂ්ට හැසිරීමත් එක්ක තමයි මේ ඉරණම ඔවුන්ට අත්ුනේ. බොහෝ දෙනා කියනවා මේ ආකාරයෙන් දඬුවමක් ලබා දීම අනෙකුත් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ තවදුරටත් චෝදනාවට ලක් වූ ක්‍රීඩකීන් නැතුවාම නොවේ. යම් යම් චෝදනා එල්ල වුණු අද විශිෂ්ටාකාරී දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළේ ඉන්නවා. ඒ නිසා ඒ අයටත් මේක හොඳ පාඩමක් වේවි කියලා තමයි මේ පිළිබඳව බොහෝ අයගේ අදහස් බවට පත් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය කඩකල ක්‍රීඩකීන් දෙදෙනාට හිමිවන දඬුවම් පිළිබඳ නිර්දේශය ඇතුළත් වාර්තාව පුවත් සිරස්තලයේ අපට එලෙස අද දවසේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි තවත් කාරණා ගණනාවකට අවධානය යොමු කරන්නට අද දවසේ බලාපොරොත්තු වෙනවා. අරුණ පුවත්පත අද වාර්තා කරන ප්‍රධාන සිරස්තලයක් අතරේ අපට දකින්නට පුළුවන් එන්නත අනිවාර්යයි නව නීති ගෙනීමට පියවර. කොවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමේ නීති රීති ගෙනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කොවිඩ් කාර්ය සාධක බලකාර රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව කොවිඩ් එන්නත් කරන කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගගේ පැවසූ බව සඳහන් කරමින් අරුණ පුවත්පත මේ වාර්තාව ගෙන එනු ලබන්නේ. ඇතැම් රටවල් මේ වන විට කටයුතු කරන්නේ එන්නත මත විශ්වාසය තබා පමණක් නෙවෙයි එන්නත ලබාගත් අයට ප්‍රමුඛත්වය ලබා දෙමින්. ඒ අනුව ශ්‍රී ලංකාව තුලත් අප දැක්ක පසුගිය දිනවල ගැමුණු විජේරත්න මහත්මයා සඳහන් කරනවා පෞද්ගලික බස් ලාවකීන් මේ කොන්දුස රියදුරු මහත්වරුන් අනිවාර්යයෙන්ම එන්නත ලබා ගත යුතුයි. එහෙම නැතුව බස් එක ලබා දෙන්නේ නැහැ, බස් එකක් ලබා දෙන්න අවසරය හිමි ගන්නේ නැති වේවි කියලා. ඒ වගේම මගින් නංවා ගැනීමේදීත් මේ එන්නත ලබා ගැනීම පිළිබඳව තහවුරුවක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පොලිසියේ සහාය පැතුවා ඔහු ඒ ආකාරයෙන් ලබා දෙන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඉදිරියේදී ඒ ආකාරයෙන් බොහෝ තැන්වලට ඇතුළු වද්දී බොහෝ සේවාවන් ලබාගද්දී මේ එන්නත ලබාගත්තු බව සහතික කර ඉදිරිපත් කිරීම වැදගත් වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මොකද යම් යම් දුර්මත මත පිහිටා ඇතැම් අය එන්නත ප්‍රතික්ෂේප කරන බවට තොරතුරු තිබෙනවා. තවත් පිරිසක් හොඳම එන්නතක් එනකම් බලාගෙන ඉන්න බවටත් තොරතුරු තිබෙනවා. කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරු බහුතරයක් ප්‍රකාශ කරන කාරණාව තමයි Tamanට කඩිනමින්ම ලබාගත හැකි එන්නත හොඳම එන්නත මේ සියලු එන්නත් හොඳයි. ඒ නිසා තමයි වෛද්‍ය නිර්දේශ මත තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත තමයි මේ එන්නත් කරණය සිදුවන්නේ. ඒ නිසා එක එක එන්නත් Taman කැමති එන්නත එනකම් බලාගෙන නැතුව ලැබෙන එන්නත ලබා ගන්න කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. ඒ වගේම තමයි දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට එන්නත් කරණය රාජ්‍ය සෞඛ්‍යාංශ ආරක්ෂකාංශය ඉතාම සාර්ථකව සිදු කරගෙන යනවා. ඒ පිළිබඳව සොයා බලද්දී සෞඛ්‍යාංශවලට ආරක්ෂකාංශවල සුවිශාල සහයෝගයක් ලැබෙමින් තිබෙනවා මේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා. ඒ අනුව දිනෙන් දිනම ගත්තහම එන්නත් කරණයේ අතින් ශ්‍රී ලංකාව ඉතාම ඉහළ අගයක් පෙන්눔 කරනවා. එන්නත් කරණයෙන් එහෙම අගයක් පෙන්눔 කරාට රෝගීන් වාර්තා වීමත් මිය යාමේ සංඛ්‍යාවත් එන්නම බරපතල තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වමින් ඇති බවත් විශේෂයෙන් අපි අවධාරණය කරන්නට ඕනේ. ඊයේ 2000 ඉක්මවන ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම අපට කැපිපෙන්න තත්ත්වයක් ලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට ගත්තට පස්සේ මියාමත් ඉතාම සැලකිය යුතු තත්ත්වයක තිබෙනවා. මේ නිසා එන්නත ලබා ගැනීම විශේෂයෙන් මියගිය අය අතර එන්නත් ලාභීන් නොමැති බව තමයි සෞඛ්‍යාංශ නම් කියන්නේ. ඒ නිසා එන්නත ලබා ගැනීම ඉතාමත්ම වැදගත් බව අපේ යාළුවලිත් ඔබට අවධාරණය කරනවා. අද පුවත් වාර්තාවක තියෙනවා කොවිඩ් ආසාදිතයන් ඉහළ යාම සුළු දෙයක් නෙමෙයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මම හිතන්නේ සඳහන් වෙන්න ඕනේ. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් උපුටා දක්වමින් මෙලෙස අද පුවත්පත මේ වාර්තාව ගෙන එද්දී අප අනිවාර්යයෙන් මේ වෙත අවධානය යොමු කිරීම වැදගත්. මේ වන විට ලක්ෂ 3ක් පමණ ආසාදිතින් සංඛ්‍යාවක් සම්පූර්ණ ආසාදිත සංඛ්‍යාව වාර්තා වෙද්දී සක්‍රීය ආසාදිත සංඛ්‍යාව 26000
ඉක්මවනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 4000 ඉක්මවන තත්ත්වයක අපේ රට පවතින්නේ. ඉතින් ඒ නිසා තත්ත්වය පාලනය කරගත්තේ නැත්නම් ඉදිරියේදී තාම බරපතල කොවිඩ් අවදානමක තමයි අපේ රට තිබෙන්නේ කියන එකයි සෞඛ්‍ය විශේෂඥයින්ගේ අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට අද පුවත්පත අවධාරණය කරනවා අලුත් අවුරුදු කොවිඩ් පොකුර ලක්ෂ 2 ඉක්ම වූ බවත්. මේ අලුත් අවුරුද්ද සැමරීමට යාමේදී සමරපු ආකාරය නිසා තමයි යලිත් වතාවක් කොවිඩ් උත්සන්න වීම ශ්‍රී ලංකාව තුළ සිදු වුණේ. ඊයේ නව ආසාදිතයෝ 2329ක් හා නව මරණ ගණන 66ක් විදියට අද පුවත්පත වාර්තා කරලා තියෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ කොවිඩ් පිළිබඳව විවිධ වූ කාරණා තවදුරටත් අද දවසේ අපට දකින්නට පුළුවන්කම තිබෙද්දී අද පුවත්පත තවත් ඉතාම වැදගත් අනාවරණයක් කරනවා. ඩෙන්ගු වෛරස් කාණ්ඩ 4ම ශ්‍රී ලංකාවේ. අපි කොවිඩ් ගැන වැඩි බර තබනකොට වැඩි අවධානය දෙනකොට අපට නොදැනීම ඩෙන්ගු මදුරුවා සක්‍රිය වෙලා අපට සැරිසරන බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. පසුගිය කාලයේ තිබ්බ වැසි සහිත කාලගුණ තත්ත්වයන් මේට හේතු වෙනවා. ඩෙන්ගු පමණක් නෙමේ මදුරු ගහණය වැඩි වෙන්න, ව්‍යාප්තිය වැඩි වෙන්න. ඒ නිසා වඩාත් සැලකිලිමත් වීමත් හැකිතාක් Taman ජීවත් වන පරිසරයන් පිරිසිදු කරන්නට කටයුතු කිරීමත්, පිරිසිදුව තබා ගැනීමට සහ මදුරුවන් බොවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කිරීම තමයි මදුරුවන්ගෙන් පරිස්සම් වෙන්න අපට කරන්න පුළුවන් හොඳම දේ විදිහට සලකන්න පුළුවන්. යලිත් අපි බලමු පුවත්පත් වාර්තා වෙත අවධානය යොමු කළා. අපි අවසන් කළ තැනින්ම යලි පටන් ගන්නට පුළුවන්කම තිබෙනවා දිනමින පුවත් වාර්තාවකින් ඩෙන්ගු යලි හිස ඔසවන ලකුණු කාණ්ඩ 4ම රෝගීන් රට පුරා කියන කාරණාව දිනමින පුවත්පතත් අවධාරණය කරලා තිබෙනවා. ඒ කියන්නේ අප වඩාත් මේ තරම්ම පත්තර මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ, මාධ්‍ය මේ තරම්ම අවධානය යොමු කරන්නේ රටේ සෑම ප්‍රදේශයකම වගේ ඩෙන්ගු රෝගීන් සැලකිය යුතු ලෙස වාර්තා වන නිසා ඒද අප ඔබට හැම විටම මතක් කරන්නේ කොරෝනා මේ COVID-19 වෛරසය අස්සේ ඩෙන්ගු හදාගන්න නැතුව පුළුවන් තරම් ප්‍රවේශම් වීම කොවිඩ් වලින් ආරක්ෂා වීමටත් වඩා පහසුවෙන් අපිට ඩෙන්ගු වලින් ආරක්ෂා වීමට පුළුවන්කම තිබෙනවා. ඩෙන්ගු මදුරුවන් බෝවීම පාලනය කරගත්තොත් ඒ නිසා ඒ සඳහා අවධානය යොමු කරන ලෙස තමයි ඉල්ලන්නට තිබෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරනවා මේ දරුවෝ සම්බන්ධ කාරණා බොහෝමයක් මේ දිනවල අපිට වාර්තා කරන්නට වෙලා තිබෙනවා. අතරේ තවත් ඉතාම අනාගතය දිහා බැලුවාම, දරු පරම්පරාව දිහා බැලුවාම අහිතකර අනතුරුදායක තත්ත්වයක් පිළිබඳව මෙලෙස අපට වාර්තා කරන්නට වෙනවා. දිනමින ගෙනෙන වාර්තාවේ හැටියට ළමුන්ගේ අසභ්‍ය දර්ශන 18000ක් අන්තර්ජාලයට මුදා හැරලා හඳුනාගත් පුද්ගලයන් සොයා මෙහෙයුම් කියලයි සඳහන් වෙන්නේ. ඊළඟට දිවයින මේ කාරණාව වාර්තා කරනවා. මාස 1මාරකදී දරුවන්ගේ නිල් වීඩියෝ 17629ක් අන්තර්ජාලයට සැකකරුවන් අල්ලන්න මෙහෙයුම් කියලා තමයි සඳහන් කරන්නේ. මේක මාස 1මාරක් කියලා දිවයින වාර්තා කරද්දී ඇතැම් පුවත්පත් අද පුවත්පත වාර්තා කරනවා දින 11කදී ළමයින් සම්බන්ධ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ 17629ක් ඉන්ටර්නෙට් දාලා අසභ්‍ය වීඩියෝ පට හා ඡායාරූප මුදා හැරිය අය අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් කියලා. දරුවෝ මේවට සම්බන්ධ කරගත්තු අවස්ථා පිළිබඳව පසුගිය දිනවල අවස්ථා කීපයකදීම අපට තොරතුරු වාර්තා වුණා. අතරේ දිවයින තව වාර්තාවකට අපි යොමු වෙනවා. 15 හැවිරිදි දැරිය ගණිකාවක් ලෙස සලකන්නේ නැහැ. මහේස්ත්‍රාත්වරිය කියයි. අසැබි වෙබ් තහනම් උසාවියේ නියෝග ලිංගික දර්ශන නරඹන්න විනාඩි 5ට 10ට රුපියල් 8000ක් අරන් 5 සිට 10 දක්වා කාලය ඇතුළත අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු මද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් උපයා ගැනීමද සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බැවින් පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්වෙන්ව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා කියලා ළමහා කාන්තා කාර්යාංශය ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රදීපාලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් බව කියවෙනවා. මේ අනුව අපට පේනවා දරුවෝ විකුණන භාණ්ඩයක් බවට පත් කරගන්න, අලෙවි මෙවලමක් බවට පත් කරගන්න මේ ඇතැම් ජාවාරම්කරුවෝ කටයුතු කර තිබෙන ආකාරය. ඒ වගේම තමයි ඇතැම් අය ඔවුන්ට උඩගෙඩි දෙමින්, ආධාර අනුබල දෙමින් කටයුතු කර ඇති ආකාරය. මේ සමස්තය සලකා බැලුවට පස්සේ මේ විදිහට තවත් ටික කාලයක් අපි ගමන් කරා නම්, මේ තොරතුරු වසන් වෙලා තිබුණා නම් රටක් විදිහට අපේ අනාගත පරම්පරාව අපි කොතනටද රැගෙන යන්නේ, ඔවුන්ට අත්වන
ඉරණම ඉතාම ඛේදනීයයි අදටත් ඉතාම ඛේදවාචකයට ඔවුන් මුහුණ දීලා ඉන්නවා අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීලා ඉන්නවා මේ තත්ත්වයෙන් දරුවෝ ආරක්ෂා කරගන්න වගේම සමස්ත රටේ ජනාධිපතිවරයා ගෙදලා සෑම වැඩිහිටියෙක්ටම පැවරී ඇති බව අපි විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඒ අතරේ මේ ළමාරක්ෂණ අධිකාරිය තමයි දරුවෝ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම කාරණා කටයුතු සිදු කරනු ලබන්නේ. ළමාරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පත් කර ඇති බවටත් අපට දැනගන්නට ලැබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් ලෙස එතුමා පත් කිරීමේ අරමුණ වන්නේ මේ පිළිබඳව කාරණා තවදුරටත් ශක්තිමත් කිරීම, සොයායාම් මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම කියන එක අපගේ විශ්වාසය. ඒ නිසා අප ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ට ආරක්ෂිත රටක් නිර්මාණය කරන්නට මේ සෑම ආකාරයෙන්ම සෑම දෙනෙකුටම හැකියාව ලැබෙන්නට කියලා. අද ලංකාදීපය වාර්තා කරනවා අනර්ථකාරී සියලු වෙබ් අඩවි තහනම් කරන්න උසාවියේ නියෝගයක්. ඊටාම නිදහසේ මේ රටේ ජනතාවට අවශ්‍ය දේවල් බලන්න නරඹන්න ඒ නිදහස ලබා දීලා තිබෙනවා. නමුත් ඒ තුල බොහෝ වෙලාවට සිද්ධ වී තිබෙන්නේ මෙවැනි දෑ නැරඹීම නම් මෙවැනි දෑ පරිශීලනය කිරීම නම් එවැනි රටක අනාගතය විචාර බුද්ධියක් තියෙන රටක ජනතාවකගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මෙවැනි ජනතාවක් ඒ රටකින් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා තමයි මේ වගේ වෙබ් අඩවි පිළිබඳ වඩාත් අවධානය යොමු කරලා ඒවා වෙත නීතිය ක්‍රියාත්මක කරන්නට එහෙම නැත්නම් ඒවා පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම සැකසීම සඳහා දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. මේ ගැන අද කීයක නෙවෙයි කතා කරන්නේ. කලක ඉඳලම මේ වෙබ් අඩවි පිළිබඳව කොතරම් කතා කළත් සීක්‍රට්ලි වැඩි වෙන ඉහළ යන තත්ත්වයක් තමයි තවදුරටත් පෙන්눔 කරන්නේ. නිසා එක පැත්තකින් මේ පිළිබඳ සාක්ෂරතාවය ශ්‍රී ලංකාවේ දියුණු වීමත් ඉතාමත්ම වැදගත් බව මේ පිළිබඳ අප සොයා බැලූ කාරණා තුළ පෙනෙන්න තිබුණු ඒවා විශේෂයෙන්ම දෙමව්පියන් තුළ ඒ සාක්ෂරතාවයේ ඉහළ රැංවීම. මොකද දරුවෝ අතේ දැන් ටැබ් එක ජංගම දුරකථනය පරිගණකයේ බොහෝ වෙලාවට තිබෙනවා මේ පවතින වාසංගත තත්ත්වයක් එක්ක අධ්‍යාපනය ලැබා ගැනීමේ අරමුණු ඇතිව උන්ට ඒවා පරිහරණය කරන්න දෙලා තිබෙන නිසා ඒවා පිළිබඳව දෙමව්පියන්ගේ තිබෙන දැනුම මදකම නිසා බොහෝ වෙලාවට දරුවෝ ඒ වෙත යොමු වීම දරුවෝ කියලා කියන්නේ හැදෙන වයසේ ඉන්න දරුවෙක් බොහොම ලේසියෙන් නම්මවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඔවුන් මේ පොළඹවා ගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා දරුවෝ පිළිබඳව දෙමව්පිය කාර්යභාරයේදී වගකීම් ඉටු කිරීමේදී මෙවැනි දෑ පිළිබඳ දැනුම්වත් වීමත් ඉතාමත්ම වැදගත් සහ වැඩිහිටියෝ අතින් සමහර වෙලාවට දෙමව්පියෝ අතින්ම දරුවන්ට සිදුවන මෙවැනි අනර්ථයන් පිළිබඳව විශේෂ අවධානයක් දැන් රට තුළ යොමු වී තිබෙනවා. ඒවා පසුපස තිබෙන සමාජ ආර්ථිකමය කාරණා පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අවධානය යොමු වීමෙන් පමණක් ප්‍රමාණවත් කියලා අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මින් එහාට මේ පිළිබඳව දිගින් දිගටම කටයුතු කිරීමේ වැදගත්කම තමයි දැන් මතුවලා තිබෙන්නේ. ඒ අතරේ පසුගියදා පිලිස්සී මියගිය ඉශාලිනී ජූඩ් දැරිය පිළිබඳව රුෂාඩ් ගිනිවසේ මියගිය දැරියගේ දේහය අදගොඩ ගැනීම පිළිබඳව පුවත් වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ලංකාදීපය ඒ පිළිබඳව ගෙනෙන මේ වාර්තාවේ කියනවා දෙවෙනි පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණියේ රෝහලට තමයි කටයුතු පවරලා තිබෙන්නේ. ඒ අනුව අද උදෑසන 8:30ට ඩයගම ඇගේ දේහය මිහිදන් කළ සුසාන භූමියේදී මේ දේහය ගොඩ ගැනීමට නියමිත බව තමයි වාර්තා කරන්නේ. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සියල්ල මේ නුවරඑළිය මහේස්ත්‍රාත්තුමියගේ අධීක්ෂණයේ යටතේ ලුෂිකා කුමාරි ධර්මකීර්ති මහත්මියගේ අධීක්ෂණයේ යටතේ මේ සියල්ල සිදු කෙරෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේදී සිටියේදී පිලිස්සීමේගේ ශාලිනී දැරියගේ මෘතදේහය අද ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලට රැගෙන යන ලෙස කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස ඇය පොලිසියට උපදෙස් දී තිබෙන බව මෙලෙස වාර්තා කරලා තිබෙනවා. ඊළඟට අපි අර ළමයි පිළිබඳව කතා කරා වගේම ඔන්ලයින් හිංසන වැඩි වෙලා ළමා අපයෝජන පැමිණිලි මාස 6ට 4700 ඉක්මවන බව අද ලංකාදීප පුවත්පත තවදුරටත් වාර්තා කරලා තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ දරුවන්ට එන්නත්කරණය 12ට වැඩි දරුවන්ට එන්නත්කරණය සැප්තැම්බරයේ කියලා අද අරුණ පුවත්පත වාර්තාවක් කියනවා දකින්නට පුළුවන්. ඊළඟට ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා 12 18 අතර පාසල් දරුවන්ටත් කොරෝනා එන්නත ඉදිරියේදී ලබා දෙනවා කියලා.
අද දිවයින පුවත්පත බැලීමේදී තිශාලිනීගේ සිරුර අද ගොඩගනී කියලා වාර්තා කරනවා. මේ පිළිබඳව විරෝධය දසතින්ම එල්ල වී තිබෙනවා. මේ පිළිබඳව කනගාටුව සංවේගය මේ සියල්ල පළ කරමින් ඔවුන් ඉල්ලා සිටිනේ විශේෂයෙන් වතුකරේ ජනතාව ඉල්ලා සිටිනේ මියගිය ඇය වෙනුවෙන් වගේම මේ ආකාරයෙන් අඩන්තේ ටම්වලට ලක්වන දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න තරාතිරම නොබලා කටයුතු කරන්න කියලා තමයි ඒ සෑම දෙනාගේම ඉල්ලීම බවට පත් වෙලා තිබෙන්නේ. අද පුවත්පත බැලීමේදී තර අප කලින් ඉදිරිපත් කර කාරණාවට දරුවන්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම පිළිබඳව තමයි ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ විදිහට අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරද්දී තවත් හමුවන සුවිශේෂ පුවතක් ඇස්ට්‍රසෙනිකා දෙවන තොගය මුල් මාත්‍රාව ගත් අයට මුලින්ම දෙන්න කියලා ජනපති උපදෙස් ලබා දුන් බව සඳහන් කරනවා. ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා තොගේ හෙට ලැබුණු විගස එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිසට විශේෂ ප්‍රමුඛත්වයේදී ඒවා ලබා දෙන්න කටයුතු කරන්න කියලා තමයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව මෙලෙස ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඊළඟට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ ලංකාදීප පුවත්පතේ පාපන්දුව පරිවාසය ඉතිරි කිරීම ළමා ආරක්ෂකයේ කෝප් කමිටුව හමුවට කැඳවීමක් පිළිබඳ වාර්තාවක්. අප කලින් මේ දරුවෝ පිළිබඳව කාරණා ඉදිරිපත් කරද්දී අපට මඟහැරුණු ඇතුල් පිටු වාර්තාවක් තියෙනවා. බටහිර පිටුවේ මව්බිම පුවත්පතේ බස්නාහිර පළාතේ මව්පිය සෙනෙහස අහිමි දරුවන් 3000ක් පරිවාස භාරයේ ඉන්නවා කියලා. බොහෝ වෙලාවට දරුවන්ට නිසි මාපිය රැකවරණයක් සෙනෙහසක් නොමැතිවීම දැඩි ලෙස බලපාලා තිබෙනවා. දරුවෝ වැරදි අයහපත් ක්‍රියාවලට යොමු වෙනත් ඒවා වලට යොමු කරගන්න පොළඹවා ගැනීම සඳහා මෙය බරපතල කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. අප විශේෂයෙන් මතු වෙලා එන ආර්ථිකමය කාරණා හැරුණුකොට ඒ නිසා මේ වෙත අවධානය දීම ඉතාමත්ම වැදගත් බව යලි යලිත් අපි අවධාරණය කරනවා. ඊළඟට ලංකාදීප පුවත්පතේ මේක තැන අපට දකින්නට පුළුවන් ඇමති විමලුත් ස්වයං නිරෝධායනේ ලංකාදීපේ එහෙම පිළිබඳ පළ කරද්දී වෙනස් ඡායාරූපයක් දිවයින වාර්තා කරන්නේ ඇමතිතුමා නිරෝධාන සුවයෙන් පසුවන ආකාරය ආරක්ෂකීන් කීප දෙනෙකුට කොවිඩ් විමල් නිරෝධානය කියලායි කියන්නේ. ඒ නිසාම ඇමතිතුමා සටහනක් තබමින් සමාජ මාධ්‍ය තුල ඉල්ලා සිටිනවා පුළුවන් තරම් දුර සිට සේවා ලබාගත හැකි ආකාරයන් අනුගමනය කරන්න අමාත්‍යාංශ තුලට පැමිණීම පුළුවන් තරම් පාලනය කරගන්න කියලා ජනතාවගෙන් ඉල්ලනවා. වගේම Taman මේ ආකාරයේ ආශ්‍රිතයක වීම නිසා පවතින තත්ත්වයට අනුව Taman ස්වයං නිරෝධානයට ලක් වුණා කියලා තමයි ඔහු කියන්නේ. ලංකාදීප වාර්තාවේ අනෙක් කොටසේ දකින්න පුළුවන්කම තිබෙන්නේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරටත් කොරෝනා ආසාදනය වී ඇති බව. ඔහු අපට මතකයි පළමු වටය තුලදී විශේෂයෙන්ම වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා විදියට සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනු ලැබූ ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙක් වුණා. වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අපි ප්‍රාර්ථනා කරනවා එලෙස ඔහු සැලසූ සේවයත් එක්ක ඉතාම ඉක්මනින් සුවය ලැබේවා කියලත් විශේෂයෙන් ඔහු පිළිබඳව ඒ කාලේ එලෙස අවධානයට ලක් වුණාට පසුව ඔහු එක්කම හිටපු තවත් පිරිසක් හිටියා මේ කොවිඩ් මර්ධන ක්‍රියාන්විතයේ යෙදුණු සෞඛ්‍යයේ සුවවිරුවන් කිහිප දෙනෙක්. නමුත් ඔවුන් අද අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සක්‍රියව මේ කාර්යයේ යෙදලා ඉන්නවා. නමුත් අමතක කරන්නට බැරි කාර්යභාරයක් ඔවුන් ඉටු කළ බව විශේෂයෙන් සිහිපත් කරන්නට කැමැතියි. අපයාලිත් අවධානය යොමු කරනවා පුවත් වාර්තා කිහිපයක් වෙත. උද්ඝෝෂණ සෞඛ්‍ය නීති රෙගුලාසි ඉල්ලුවොත් දෙන්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල්රෝහණ මහතා උපුටා දක්වමින් ලංකාදීපය ප්‍රධාන සිරස්තලයක් ලෙස ගෙන එන කාරණාවක්. උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම නිර්දේශ ලබා දීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල්රෝහණ මහතා පැවසූ බව තමයි සඳහන් වෙන්නේ. පසුගියදා දැඩි කතාබහකට ලක්වෙච්ච ගුරු විරෝධතාවයකදී ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිසිය විසින් කුදලාගෙන යාම පිළිබඳව අවධානය යොමු වුණා රටේ. ඒ අවස්ථාවේදීත් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශයන්ට අනුව කටයුතු කළ බව තමයි නීති ක්‍රියාත්මක කළ බව තමයි පොලිසිය පැත්තෙන් ප්‍රකාශ වුණේ. කෙසේ වෙතත් ඒ අතරේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුණුත් මේ උද්ඝෝෂණ විරෝධතා දැක්වීම මෙවැනි අවස්ථාවක කුමන ආකාරයෙන්ද අනුමත කරනවාද නැද්ද කියන කාරණාවත් විමසා බැලිය යුත්තක්. ඊළඟට අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරමු. මෙතෙක් අවධානය යොමු නොවූ මුල් පිටු වාර්තා වෙතයි අවධානය දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා වේගවත් වෙද්දී අරගල කරනවා නම් නීති පියවර ගන්න නිර්දේශ කරනවා.
PHI සංගමේ සභාපති පුටා දක්වමින් එම කාරණාවම එලෙස වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ඖෂධ අධිකාරියේ ලිපිගොනු 20000ක් අතුරුදන්. CIDN විමර්ශන සති දෙකක් තිස්සේ පරිගණක පද්ධතිය බිඳ වැටිලා කියලායි කියන්නේ. ෆාමසි ලියාපදිංචිය, ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියාපදිංචිය සිදු කර ඇති ලිපිගොනු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය දෙසතියකට අධික කාලයක් තිස්සේ බිඳ වැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ඖෂධ නියාමන සැපීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අරුණ පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ අතරේ අපට දකින්න පුළුවන් ඖෂධ නිෂ්පාදනයේ පැත්තෙන් ගත්තොත් එහෙම තවත් ඊටාම වැදගත් වෙන ඖෂධ වර්ග දෙකක් මේ රටදී නිෂ්පාදනය කරන බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ කියන්නේ ඖෂධ අධිකාරිය තිබිච්ච ලිපිගොනු 20000ක් අතුරුදන් වීම පිළිබඳව. රාජ්‍ය ආයතන සඳුදා සිට වැඩ රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සභා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් උපුටා දක්වමින් ජේ.ජේ. රත්නසිරි මහතා උපුටා දක්වමින් අද අරුණ පුවත්පත එලෙස වාර්තා කොට තිබෙනවා. පළාත් අතර බස් දුම්රිය පළවනදා සිට පළාත් සංචාරණ සීමා මැද දැඩි කොන්දේසි මත ලබන පළමු වනදා සිට අන්තර් පළාත් සීමිත බස් රථ සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනයට යොදවන බව ප්‍රවාහන රාජ්‍ය මන්ත්‍රී දිලුම් අමුණුකම උපුටා දක්වමින් අරුණ එලෙස වාර්තා කරද්දී විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ කාර්යාල වේලාවන් තුලදී තමයි මෙලෙස වැඩි ප්‍රමාණයක් බස් රථ දුම්රිය ධාවනය සඳහා එක් කරනවා කියලා කියන්නේ. ඒ නිසාම තමයි කියන්නේ සීමිත ප්‍රමාණයක් යොදවනවා කියලා කාර්යාලීය අවශ්‍යතා රාජකාරීමේ අවශ්‍යතා සඳහා තමයි මෙලෙස කටයුතු කරනවා කියලා කියන්නේ. ඒටම සම්බන්ධ වෙනවා මේ සමුදා ඉඳලා රාජ්‍ය ආයතනවල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කිරීමත්. මොකද ඒ අයට යන්නේ ඉන්න පහසුකම් සපයන්නටත් ඕනේ. ඒ නිසා විශේෂයෙන් සඳහන් කරනවා වෙනත් ගමන් බිමන් සීමා කරගන්න වෙනත් ගමන් බිමන් සඳහා නොවේ මේ අවස්ථාව අවසරය හිමි වන්නේ කියලා. සමාගම් 7කින් ධීවර සංස්ථාවට මිලියන 300ක පොළු තැබීමක් පිළිබඳව මුදල් නොලැබීමක් පිළිබඳව ගෙවීම් පැහැර හැරීමක් ගැන අරුණ අද වාර්තාවක් ගෙනෙනවා. කුඩු පාතාලයේ කෝටි 6ක් ගිනුම් 5ක කුඩු පාතාලයේ කෝටි 6ක් ගිනුම් 5ක ගිනුම් හිමිකාරිය අල්ලයි. අපි මව්බිමේ අත්දකින්න ප්‍රධාන සිරස්තලයේ විදියට දෙහිවල කතකගේ ගිනුම් 5ක ලක්ෂ 600ක කුඩු සල්ලි වසර 4ක් තිස්සේ සංසරණය වෙලා කියලා මේ පුවත ප්‍රධාන සිරස්තලයක් විදියටම ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි යලිත් අරුණ පුවත්පතට යමු යමු උපුටා නොගත් වාර්තා වෙත මුදල් පනත ගැන තීන්දුව කතානායකට කියලා වාර්තා කරනවා. වඩාත් කතා බහට ලක් වූ පනත් අතර මේ මුදල් පනත ඉදිරියට ගෙනීමට නියමිත මුදල් පනත පිළිබඳව දැනටමත් දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නොවිධිමත් අධ්‍යාපන ඒකක නැහැ. පරිවාස සහ ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබිය යුතු නොවිධිමත් අධ්‍යාපන ඒකක අවිධිමත් තත්වයකට පත් වෙලා ඇති බව තමයි මේ අනුව පරිවාස සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. ඔවුන් උපුටා දක්වමින් අරුණ පුවත්පත මේ කාරණාව අවධාරණය කරන්නේ අදාළ නිලධාරීන් බලධාරීන්ගේ අවධානය සඳහායි. මව්බිම පුවත්පත බලද්දී අපිට දකින්න පුළුවන් ගාල්ල මාතර අහසේ හිරුවටා ප්‍රභාවලල්ලක් ඉඩෝරයක පෙර නිමිත්තක් කියලා වාර්තා කරලා තිබෙනවා. මේ ගැන අවධානය බොහෝ දෙනාගේ යොමු වෙලා තිබුණා මේ වලල්ල රැස් වලල්ල පිළිබඳව සූර්යා වටා තිබුණු ඒ වගේම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා තවත් විශේෂ කාරණා මේ මව්බිම ප්‍රධාන සිරස්තල බලද්දී ඒ අතර තිබෙනවා තේ ශක්ති ගැන අනාවරණය වන කරුණු අනුව ක්‍රියාමාර්ග ගන්නවා. වැවිලි අමාත්‍යාංශයේ කරුණු පැහැදිලි කිරීමක් පිළිබඳව මේ ගැන මේ තේ ශක්ති අරමුදලේ කෝටි ගණනක වංචාවක් පිළිබඳව එමෙයින් සිරස්තලයේ යටතේ මව්බිම පත්‍රයේ පළමුවැනි පිටුවේ පළමු වාර්තාව ගැන කරුණු පැහැදිලි කරමින් ලිපියක් එවන වැවිලි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ පවසන්නේ පුවත්පතේ වාර්තා වී ඇති කරුණු සම්බන්ධයෙන් සහ තේ ශක්ති අරමුදලේ සමස්ත ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විගණනයක් කිරීමට අමාත්‍යාංශය පියවරගෙන ඇති බවයි කියලා මව්බිම පත්තරේම අද මේ ගැන තවදුරටත් වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තිබෙනවා. මුදල් සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 4 වෙනිදා ජනපතිට හා කතානායකට ලබා දීම ගැන ඔවුනුත් මව්බිමත් අද වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්. කොන්දේසි සහිතව රක්නා ආරක්ෂක ලංකා සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස යලිත් ජනපති නිර්දේශ කරයි කියලා තමයි වාර්තා කරන්නේ. පසුගිය කාලේ ක්‍රියාත්මක වුණු මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ සමයේදී නැවතෙනවා. නැවත වතාවක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමේ සූදානම ගැන මෙලෙස මව්බිම වාර්තා පළ කරනවා. ඊළඟට අපි දකිනවා
මුදල් සංශෝධන පනත ගැන අපි කිව්වා සෞඛ්‍ය තත්ත්වය අවදානම් සෞඛ්‍ය උපදෙස් රකින්න පොළඹවන්න නීති ගේන්න කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියන කාරණාවක් මව්බිමත් අද වාර්තා කරලා තියෙනවා. දිනමින පුවත්පතට යොමු මොවුන් ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කරන්නේ සාම්පූර් බලාගාරය අහෝසි කිරීමෙන් කෝටි 20,000ක පාඩුවක් ලංවිම ඉංජිනේරු සංගමය කියයි. ගෙවුණු වසර 5ට ඩීසල් බලාගාර හිමියන් කෝටි 16,000ක් උපයලා නොරොච්චවල නැත්තම් රටම පෑ 12ක් අඳුර කියලා තමයි මේ විදුලි ලංවිම ඉංජිනේරු සංගමය පුටා දක්වමින් අද දිනමින වාර්තා කරන්නේ සම්පූර් ගල්ලගුරු බලාගාරය 2016 වසරේ යහපාලන ආණ්ඩුව අහෝසි කර දැමීම නිසා ඉක්ුත් වසර 5දී රටට සිදුව තිබෙන පාටුව රුපියල් කෝටි 20,000ක් යයි ලංවිම ඉංජිනේරු සංගමය ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරා කියලා දිනමින අද වාර්තා කරලා තියෙනවා. පානීය ජල ව්‍යාපෘති කඩිනම් කිරීමේදී ජල පෝෂක ප්‍රදේශත් සංරක්ෂණය කරන්න. අගමැතිගෙන් ජල සම්පාදනයට උපදෙස් ලැබීමක් පිළිබඳව දිනමින වාර්තාවක් ගෙන එද්දී අපට දකින්න පුළුවන් ප්‍රධාන ඡායාරූපයේ විදියට ශ්‍රී ලංකා ජාතික රෝහල පරිශ්‍රයේ ඉදි කරන ලද නව මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය හා වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් ඊයේ විවෘත කෙරුණු අවස්ථාව අද දිනමින පළකොට තිබෙනවා ඡායාරූප සටහනක්ද සහිතව. ඊළඟට අවුරුදු 30ට වැඩි සැමට සැප්තැම්බර් 15ට පෙර එන්නත් දෙනවා කියලා නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් ලලිත් වීරතුංග මහතා දැක්වූ අදහසක් අපිට දකින්න පුළුවන් පුවත්පත් ඇතුල් පිටු වාර්තා තුලත් මේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පිළිබඳව සටහන් පළ වී තිබුණා. අප සූදානම් ඉදිරියේදී ඇතුල් පිටු වාර්තාව පුටා ගැනීමේදී ඒවා ඉදිරිපත් කරන්නට. ඊළඟට අසත් සාලිගේ පෙත්සම සලකා බැලීම අගෝස්තු 10 වෙනිදා කියලා දිනමින වාර්තාවක් ගෙනෙනවා. එජාප සංවත්සරයට වැඩසටහන් 75ක් ක්‍රියාවට නංවනවා. එජාපේ 75 වන සංවත්සරයයි සමරන්ට සූදානමින් ඉන්නේ. මහලේකම් පාල්තරංගේ බණ්ඩාර මැතිතුමා කියනවා වැඩසටහන් 75ක් මිට සමගාමීව ක්‍රියාවට නංවනවා කියලා. ගෘහස්ත විදුලි රැහැන් මිල 11%කින් පහතට අනිද්දා සිට ක්‍රියාත්මකයි කියලා දිනමින පුවත්පත වාර්තාවක් ගෙනෙද්දී කොතලාවල කෙටුම්පත අගෝස්තු 6 වෙනිදා විවාදයට ගන්නා බවත් දිනමින පුවත්පත අද වාර්තා කරනවා. ඊළඟට අපි යමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ මොනවද අප මෙතෙක් උපුටා නොගත් කාරණා අතර පළවෙන්නේ කියන එක විමසා බලද්දී මේ බොහෝ කාරණා අපි උපුටා ගත්තා තමයි දකින්න පුළුවන්කම තිබෙන්නේ. අර විස්තර සහිතව වාර්තා කිරීමක් දකින්න පුළුවන්. කුඩු ගිනුමක් පිළිබඳව ගිනුම් කීපයක් පිළිබඳව වාර්තා වන කුඩු සල්ලි ඇතුළත් ගිනුම් කීපයක් පිළිබඳව පැටීගේ පවුල ලක්ෂ 600ක බැංකු සෙල්ලමක සැකකාරිය අත්අඩංගුවට ගිනුම් 5ක් අත්හිටුවයි සල්ලි දාලා තියෙන්නේ කුඩු ජාලයේ කට්ටියයි කියලා විස්තර සහිතව පුවත වාර්තා කරනවා දිවයින පුවත්පත. ඊළඟට අප දකිනවා මේ ලංකාවේ කහවත්තෙන් රත්නපුරෙන් හම්බ වෙච්ච නිල් මැණික් පොකුර පිළිබඳව අලුත් වාර්තාවක්. මේක වටින්නේ ධනවතුන්ට කෞතුකාගාර එකතුවකට. මැණිකට කෝචොක් දාන කතා ගණන් ගන්න එපා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සභාපති. හැබැයි මැණිකත් එහෙට මෙහෙට ඇදගෙන යන පාටක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ අතට මේ අතට අදින ස්වරූපයක් මැණිකා ස්වර්ණාභරණ අධිකාරී කියන තරම්ම මේ මැණික වටින්නේ නැහැ කියලා මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කීප දෙනෙක් කියනවා කියලා ඊයේ පත්තර වාර්තා පළ කර තිබුණා. ඒ අතරේ මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සභාපතිවරයා ඉලක් වීරසිංහ මහත්මයා යලිත් කියනවා මැණිකට කෝචොක් දාන කතා ගණන් ගන්න එපා. මේක බොහොම වටින එකක්. මේක වටින්නේ ධනවතුන්ට කෞතුකාගාර එකතුවකට කියලා කියන්නේ බොහොම නුදුරේදී ඉදිරි කාලයේදී මේ විදේශ වෙන්දේසිකට යොමු කරනවා කියලාත් කියනවා. ඒ සඳහා විශේෂ රැකවරණයක් සහිත විශේෂ ගුවන් යානයක් සූදානම් කරන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් කියවෙනවා පුවත් වාර්තා අතර. අපි අද පත්තරයට එද්දී තියෙනවා පොකුරු මැණිකේ වටිනාකම ගැන නිල ප්‍රකාශයේ ඉදිරියේදී වටිනාකම පිළිබඳ පැතිරෙන කටකතා අසත්‍යයි. මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සභාපති උපුටා දක්වමින් කෝටි 2000කට වැඩි වටිනාකමක් තියෙනවා කියලායි ඔහු කිව්වේ. ඊළඟට කිලෝ 510කට අධික බරකින් යුක්තයි කියලා සඳහන් වුණා. දැන් ඒ පිළිබඳව කියන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා කියලා ඉදිරි කාලයේදී මෙහි සැබෑ වටිනාකම පිළිබඳව. ඊළඟට අපි අද පුවත්පතේ තවදුරටත් බලමු මෙතෙක් උපුටා නොගත් කාරණා මොනවද පළවෙන්නේ කියන එක පිළිබඳව. ගුරු ගැටලුවට දෙවනදා විසඳුම් නැත්නම් විරෝධතා හා වර්ජන ජාතික වෘත්තීය සමිති පෙරමුණ තවදුරටත්
දැඩි කරලා වැඩි කරලා විරෝධතා ඉදිරිපත් කරනවා කියලා තමයි ගුරු සංගම් නායකින් ප්‍රකාශ කරන්නේ. නමුත් අග්‍රාමාත්‍යවරයාගේත් මැදිහත් වීමත් එක්ක රජයේ පාර්ශවයෙන් කියන්නේ ඊටාම ඉක්මනින් විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. පැහැදිලි විසඳුමක් ලබන අයවැය වෙන විට ලබා දෙන්න කටයුතු කරනවා. එලෙස කොතරම් පොරොන්දු ලබා දුන්නත් ඒවායේ නොනැවති මේ ගුරු සංගම් නායකයෝ දිගින් දිගටම විරෝධය පාන ආකාරයක් තමයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඉන් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උපුටා දක්වමින් වාර්තාවක් අද පුවත්පත ගෙනෙනවා. ගිය ආණ්ඩුව ගෙන කොතලාවල කෙටුම්පතම මේ ආණ්ඩුවත් ඉදිරිපත් කිරීම ගැටලුවක් කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපට දකින්නට ලැබෙන්නේ ඒ අද පුවත් වාර්තා අතරේ. ඊළඟට අපි මේ ප්‍රියන්ත කොඩිපිලිගේ ෆ්‍රයිඩේ බුලට් කවි පෙළත් උපුටා ගන්නවා මුල් පිටු වාර්තාවක් විදියට. අද පුවත්පතෙන් ජගතෙක් නිසා ඉකොනොමියේ හිල් වහන ආවිගසින්ම දෙනවා කිව්වේ සහන ආවත් තරන් වගේ ඇලඩින්ගේ පහන නැති බැරි කතා අපි දැන් ටික ටික අහන. එතුමා කියන්නේත් නැති බැරි කතා නොවේයිද කියලා තමයි ප්‍රියන්ත කොඩිපිලි අහන්නේ. අභිනව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ කාටුන් රූපයක් එක්කම මේ කාරණාව කවි පෙළකින් කාරණා ගණනාවක් මතු කරමින් කොඩිපිලි අද ෆ්‍රයිඩේ බුලට් කවි පෙළ සම්පාදනය කරනවා. අපි අලි තතුල් පිටු වාර්තා කීපයකට අවධානය දෙමු. අපි ලංකාදීප පුවත්පතටයි අවධානය දෙන්නේ. එහි 10 වෙනි පිටුවේ තියෙනවා අපට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් යන්න අදහසක් නැහැ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන උපුටා දක්වමින් ඔහු ගාල්ලේදී ප්‍රකාශ කළ අදහසක් උපුටා දක්වමින් මෙලෙස ලංකාදීප පුවත්පත ඇතුල් පිටු වාර්තාවක් ගෙනෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස දිවංගත අග්‍රාමාත්‍ය W බණ්ඩාරනායක මැතිතුමා සහ බණ්ඩාරනායක මැතිනිය වෙත පුෂ්ප උපහාර දක්වපු අවස්ථාවකුත් මේ සමග ඡායාරූප සටහනේ අපට දකින්නට පුළුවන්. ඊළඟට අපි ඒ කාරණාවම දිවයින පුවත්පතේ දකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට සහයෝගය දෙන ගමන් ජනතාවගේ ප්‍රශ්න සඳහා පෙනී සිටිනවා කියලා තමයි හිටපු ජනාධිපතිවරයා අවස්ථාවේ කියු කාරණාව මතු කොට දක්වන්නේ අද දිවයින පුවත්පත. ඊළඟට අපි එම වාර්තාව අසලම දකිනවා දිවයින පුවත්පතේම පිටුවේම විචාරශීලීව ප්‍රවෘත්ති sannivedanaya නව මාධ්‍ය මධ්‍යස්ථානයේ අරමුණයි. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පුටා දක්වමින් මේ වාර්තාව ගෙනෙන්නේ. ඊයේ සිට කටයුතු ආරම්භ කරනු ලැබූ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය පිළිබඳව පළ කරන වාර්තාවක අපි අරුණ ඇතුල් පිටු වාර්තාවක දකිනවා. මෙහිදී එතුමා දැක්වූ තවත් අදහස්ද ඇතුළත් සටහනක් සෛන්‍ය ෆාම් වෙනත් ලක්ෂ 80ක් එන මාසේ ලංකාවට ලැබෙනවා කියලා ලලිත් වීරතුංග මහත්මයා එතරදී කියලා තියෙනවා. තුන්වැනි මාත්‍රාවකට ලංකාවේ අපි හදිස්සි නොවිය යුතුයි කියලාත් කියලා තිබෙනවා. ඒ වගේම එන්නත් ලබාගත් අය මිය යාම ගැන අධ්‍යයනයක් කරන බවත් මෙහිදී ප්‍රකාශ කරනවා. සහ එන්නත් වලින් 90%ක් ලෝකයේ ධනවත් රටවලට දියුණු වන රටවලට ලැබෙන 5%යි. ඒ තුලින් තමයි අප වැනි රටවල් මේ එන්නත් ලබා ගැනීම සිදු කරන්නේත් කියන කාරණාව අවධාරණය කිරීමේ එන්නත්කරණය සම්බන්ධව එතුමාට සුවිශේෂ වගකීමක් තිබෙන නිසා මෙහිදී ප්‍රධාන කාරණාව බවට පත්වෙන ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සමාරම්භයට පත් කිරීම. එහිදී ඇතැම් මාධ්‍යවල භාෂා හැසිරවීම විවාදයට ලක්විය යුතුවේ කියන කාරණාව මෙහිදී ලලිත් වීරතුංග මහතාගේත් ඒ වගේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා ආදීන්ගේ අවධානයට ලක් වූ ආකාරය අද අරුණ පුවත්පත පෙන්වා දී තිබෙනවා. මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා මේ අවස්ථාවට. මෙය සුවිශේෂ අවස්ථාවක් විදිහට දකිනවා. මේ ඉදිරියට ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරන සුවිශේෂ අවස්ථා මේ ආදී බොහොමයක් සහ මාධ්‍යයේ බොහෝ දෙනෙකුට පහසුකම් සහිත අවස්ථාවන් මේ තුල නිර්මාණය කොට තිබෙනවා. ඒ තමයි ජනාධිපති මාධ්‍යංශයේ සුවිශේෂත්වයේ මාධ්‍ය කේන්ද්‍රයේ සුවිශේෂත්වය වෙන්නේ. මේ පිළිබඳව විස්තර සහිතව අද මේ අරුණ වාර්තාවේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉන්පස්සේ අපි අවධානය යොමු කරමු විවිධ දේශපාලනික අදහස් දැක්වීම් කිහිපයක් වෙත. ඒ අතරේ මව්බිම පුවත්පතින් අපට මුණ ගැස්සෙනවා ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ අදහස් දැක්වීමක්. සජිත්ලා ස්ටානිල්ලා සෙල්ලම් කරන්නේ ජනතාව
ජනතාවගේ ජීවිත එක්කයි කියලා ප්‍රධාන කාරණාව අතරේ අතුරු කාරණා කීපයකුත් දකින්න පුළුවන්. මයන්ත දිසානායක මහතාගේ සජපේ මයන්ත දිසානායක මහතාගේ අදහසක් වීමක් තියෙනවා ආණ්ඩුවේ දේශපාලන යාන්ත්‍රණයත් රටේ ආර්ථිකයත් බංකොලොත් කියලා ඔහු කර තිබෙන ප්‍රකාශයක්. ඊළඟට ජනක බණ්ඩාර තෙන්නකෝන් නැමතුමාගේ අදහසක් වීමක් තියෙනවා බේත හොඳ නම් තිත්ත උනත් බොන්නම ඕනෑ කියලා තමයි ඔහු කියන්නේ. ඉන් පස්සේ අපිට දකින්න පුළුවන් එම පුවත්පතේම ළමා මෙහෙකාර සේවය තුරන් කිරීමට ජාතික මෙහෙයුමක් දියත් කරමු කියලා උදේ ගම්මන්පිල ඇමතුමාගේ අදහස් දැක්වීමක් වෛද්‍ය සංගමය කියන විදිහට රට තියෙන්නේ බරපතල අනතුරකයි කියලා රාජිත් සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතුමාගේ අදහසක් වීමකුත් මුණ ගැසෙනවා. ඊළඟට ජනාධිපති ගෝඨාභය ෆේල් නෑ. ඇත්තටම ෆේල් ගෝඨාභය නෙවෙයි ජනතාව 69 ලක්ෂයයි කියලා මනුෂ්‍ය නායකකාර විපක්ෂයේ මන්ත්‍රීතුමාගේ අදහස් දැක්වීමකුත් අද මේ ජනතා නියෝජිතයින්ගේ අදහස් දැක්වීම ඇතුළත අපට දකින්නට ලැබෙනවා. පළාත් සභා මැතිවරණයේ මාධ්‍ය සංදර්ශනයක් ලෙස කොවිඩ් ඉන්නත්කරණයේ යොදා නොගන්න කියලා සජප පාර්ලිමේන්තු මන්ත්‍රී සී මරික්කාර් කරන ඉල්ලීමකුත් අද පුවත්පතේ අපට ඇතුල් පිටු වාර්තා තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණා කීපෙට දිනමිනේ ඇතුල් පිටු වාර්තාවක තිබෙනවා බොන්න වතුර ටිකක් නැතිව හැමදාම පීඩා විඳින්නේ ගමේ ජනතාව. මහ ජල යෝජනා ක්‍රමවලින් ආවරණය කරන්න බැරි ග්‍රාමීය ජනතාවට ප්‍රජා ජල ක්‍රමවලින් බොන්න වතුර ටික දෙන්න ක්‍රමයක් අපි හැදුවා. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරමින් අගමැති කියයි. අපට වෙන මුකුත් එපා. බොන්න පිරිසුදු වතුර ටිකක් දෙන්න කියලයි එදා ඔවුන් අපි නිල්ලුවේ. එය තමයි මේ ක්‍රියාත්මක කරන්න කියලා අගමැතිතුමා විසල් මාතලේ ආරම්භමින් එලෙස ප්‍රකාශ කරද්දී මව්බිම ඇතුල් පිටු වාර්තාවක තිබෙනවා මොරගහ කන්ද ජලාශයේ හදවත නැවතිලා ව්‍යාපෘති අතරමඟ නවතා දැමීමෙන් ඇලහැර කලාපයේ වනජීවීන්ද අනතුරේ මොරගහ කන්ද ජලාශයේ ජලය අඩු වෙලා ඉදිකිරීම සඳහා යොදාගත් උපකරණ යකඩවලට විකිනේ. මෙන්න අගමැතිතුමා අවධානය යොමු කරන්නට හොඳ තවත් කාරණාවක් එලෙස අපට මුණ ගැසෙනවා මව්බිම පුවත්පතේ. ඊළඟට අපට දකින්න පුළුවන් කොවිඩ් තත්ත්වය තුළ පහසුකම් නොලැබීම නිසා වතු ජනතාව අසරණ වීමක් පිළිබඳව ජාතික කම්කරු පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පළනි දිගම්බරම්ගේ අදහස් දැක්වීමක් කාරණා ගණනාවක් මෙතන සඳහන් වෙන අතරේ වතු කම්කරු දෛනික වැටුප ඉහළ දැමීමට රජයේ කටයුතු කිරීම පිළිබඳව ඔහු ස්තුතිය පළ කරනවා. නමුත් රජය වැඩි කළ වැටුප වතු සමාගම් ලබා දීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳව ඔහු මෙහිදී අනාවරණ කරනවා. ඇතුළු කාරණා ගණනාවක් වතු ජනතාවට බලපානේවා ඔහු ඉදිරිපත් කරනවා. ඊළඟට අපි ලංකාදීප ඇතුල් පිටු වාර්තාවකට යොමු වෙමු. අල්ලස් දැලේ පැටළුණු සුරාබදු නිලධාරීන් 48කගේ වැඩ තහනම් කියලා අද ලංකාදීප දෙවන කොටස වාර්තාවක් ගෙනෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව සුවිශේෂ කාර්යභාරයක් මේ රටේ ඉටු කරාට ඒ නිලධාරීන් බොහෝ දෙනෙකුට විවිධ චෝදනා විටින් විටම නැගෙනවා. අල්ලස් සහ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 48 දෙනෙකු පසුගිය කාලයේ 2020 වසර වන විට වැඩ තහනමට ලක්ව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නැත්නම් කෝපයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක දැක්වෙනවා කියලායි කියන්නේ. තවදුරටත් කියනවා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. වැඩ තහනමට ලක් වූ නිලධාරීන් සම්බන්ධ ලිපිකණු 18ක කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන් පිළිබඳ අධිකරණ කටයුතු සිදු වෙමින් පවතින බවත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුම් දුන්නා කියලා කියනවා. ඒ අතරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු 292ක් පසුගිය අවුරුද්ද වෙනකොට නොපිරවීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුව අප්‍රසාදය පළ කරලා තියෙනවා කියලායි කියන්නේ. අප සමග ඇතැම් උදාසන වැඩසටහන් වලට සහභාගී වෙමිදී සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාත් සඳහන් කරලා තිබෙනවා නිලධාරීන්ගේ හිඟිය වැටලීම් වලට දැඩි බාධාවක් වෙලා තිබෙනවා කියලා. නමුත් මේවා පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳව තමයි කෝපායකේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. චෝදනා ගණනාවක් විශේෂයෙන් රජයට හිමි විය යුතු බදු මුදල් අය කර ගන්නට සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් නිසි ලෙස කටයුතු නොකිරීම ආදී චෝදනා ගණනාවක් දොවුන්ට එල්ලවන බව අප යලිත් සිහිපත් කරන්නට කැමතියි. එලෙස අපි ඇතුල් පිටු වාර්තා වෙත යොමු වුණා වගේම අද මුල් පිටු බලද්දිත් අවසන් පිටු බලද්දිත් බොහෝ වෙලාවට දකින්නට ලැබෙන්නේ ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද විජයග්‍රහණය පිළිබඳවයි. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම 2020 තරඟාවලි ජයක් ලබන්නට සමත්කම් දක්වන්නේ. එයත් සුවිශේෂ අවස්ථාවක්. ඒ වගේම ඊයේ සුවිශේෂ දක්ෂතා දැක්වූ තරඟාවලියේ වීරයා බවට පත් වූ වනිදු හසරංගගේ උපන්දිනය තමන්ගේ ජන්මදිනයේදී ජන්ම භූමියට මව්බිමට සුවිශේෂ තෑග්ගක් දෙන්න ඔහු සමත්කම් දැක්වුවා වගේම
ඔහුත් අවසානයේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින් තෑගි භෝග ලබන්නට වාසනාවන්ත වුණා. ඔහුගේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තා කරන්නට සමත් වුණා. අපි නැවත නැවතත් මේ සතුට ඔබටත් දෙන්නට කැමතියි, අපත් විඳින්නට කැමතියි. ඒ නිසා තරගයේ අවසන් මොහොත විජයග්‍රාහී අවස්ථාව අපි දැන් ආරම්භ. Sri Lanka walk out, wonder what their game plan was. What was said earlier, Varun Chakravarti had privilege of bowling inside the power play, was carted for a bit till he took this magnificent catch, Rahul Chahar. And if Dasan Chanaka took a couple of good catches, Rahul Chahar certainly matched that. That one falling just short of slip. Samara Vikrama had just come in. And of course, a couple of boundaries flowed, made it so much easier for Sri Lanka. But they did make heavy weather as Chahar picked up another, Rufi. Indeed, ball of the day for sure. That was reviewed, missing outside the off stump. A rare bad delivery by Rahul, easily pushed away by Dhananjay Sila. This time Sadir Samrikkama beaten all ends up. That was the last ball of Rahul Chahal's spell. And then, of course, Hasranga, once he came in, had instructions, I suppose, to get on with it. And he did, along with Dhananjay, who batted very well in the previous T20 as well. That was the last ball, a little bit of drama. Appeal given, and of course, reviewed. And there was no edge of the bat. Did it clip a little bit of the thigh pad? Maybe not. Nevertheless, declared a wide. And that's how Sri Lanka won not only the match, but the series. The last two games, very low scoring. Just 132 is what India managed. And mind you, just a quick reminder, Rufi, that they actually won the toss, elected to bat. So I wonder whether they had taken the conditions of the pitch in mind, or it was just not a very clever batting display. Kuldeep Yadav top scoring for India. I think he'll remember that for a long time. 23 not out. Definitely batting first because of lack of batsmen. Just playing 5 batters. No offense to Bhuvaneswar Kumar, but batting number 6, that's 2. Of triumph. Sport is all about agony for the losers, ecstasy for the winners, and soon, of course, we'll see the Sri Lankan team go up in a loud cheer, deserving winners of the Coin DCX T20 Cup here in Sri Lanka. There we go, hoisted aloft the Coin DCX trophy. Of course, powered by Dream 11 and Skoda. මේ ජයග්‍රහණය ඉදිරි ශ්‍රී ලංකා ජයග්‍රහණ වෙත තැබූ පදනම පියවර බවට පත්වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුපුරුදු ශ්‍රී ලංකා ක්‍රිකට් රිද්මය යලිත් රැගෙනට අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියටත් හැකි වේවා කියලා. ඒ වගේම මේ දින ගණනාව පුරා 101 ක්‍රිකට් දිනවන්නට එකතු වුණු ඔබට අපේ ගෞරවය ආදරය ස්තුතිය පිරිනමමින් අපි සමුගන්නවා යලිත් හිට උදෑසන සතියාන්තය අනිවාර්යෙන්ම මේ මාසයේ අන්තිම දවසේ ඔබ හමු වන බලාපොරොත්තුවෙන් සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.